හරි අපි කිව්වේ මොකද්ද x සරලරේඛාවකට තවත් සරලරේඛාවක් හමු වීම මෙන්න සරලරේඛාවක් කියනවා AD කියලා මෙන්න සරලරේඛාවක් කියනවා CD කියලා මේ සරලරේඛාවට මේ සරලරේඛාව හමු වුණාට පස්සේ මෙතන ඇති වෙනවා කෝණ මේ නම් බද්ධ කෝණ මේ දෙන්නගේ එකතුව කීයයි කිව්වද 180 කිව්වා. පොඩ ඇහෙනවද දන්නේ බලන්න. පොඩි වෙලාවක් යනකම් සද්ද. එහෙනම් අපි මේකෙන් හදාගන්න ප්‍රමේය තමයි මොකද්ද? සරලරේඛා මත කෝණ කොච්චර තිබ්බත් ඒ සරලරේඛා මත තියෙන කෝණ ඔක්කොම එකතුව කියන්නේ 180. 180. හරිද? හරි. මම ගණන් කීපයක් දෙන්නම් පොඩි ගණන් මම ඕන එකක් හදලා දෙන්නම්. අද පොඩ්ඩක් කට්ටිය අඩුයි නේද? වීඩියෝ බලන එකේදී අයින්න. හරි මේ සරලරේඛාව මත පුතේ කෝණ තියෙනවා මම අද විදිහට 3ක්. මේ කෝණේ 3x තියෙනවා මේ කෝණේ 2x තියෙනවා මේ කෝණේ තියෙනවා පුතේ අපි මේකත් ගමු නිකන් අපි ගමු මේ කෝණය අංශක 50යි කියලා. දැන් මේ AB කියන්නේ සරලරේඛාවක් කියලා ඒගොල්ලෝ කියනවා. එහෙනම් අපිට අර ගන්න ඕනේ සරලරේඛාව මත පිහිටි කෝණවල එකතුව කියන්නේ 180 සිද්ධාන්තය දැම්ම ගමන් හරි ලේසි ගන්න. පුහුණු වෙන්න එපා. ආයි පරණ දේවල් මතක් වෙන්න එපා. මේ සරලරේඛාව මත කෝණ කොච්චර තිබ්බත් ඒ කෝණ ඔක්කොම එකතු කර සමාන කරන්න පුතේ 180. මේ 3x 2x කියන්නේ සජාතීය පද මේ දෙන්න එක්කව කරාම එනවා 5x. නේද? මේ දෙන්න සජාතීයයිනේ. 3x 2x එකතු කරලා 5x. එකතු කිරීම 50. සමානයි කියන්නේ 180. 5x කියන පදයට කල්දර පුතේ ධන 50. ධන 50 එහා පැත්තට ගිහිල්ලා ධන 50 එහා පැත්තට ගියොත් මොකද වෙන්නේ? ඍණ 50. එතන 5x සමානයි පුතේ කීයද අඩු කරාම එන්නේ 130යි. x හොයන්න 5x කියන්නේ 5 ගුණ කිරීම x නේ. x හොයන්න මේ පැත්ත 5න් බෙද. එහා පැත්ත 5. 5ට 5 කැපෙනවා x සමානයි කියන පුතේ 13ට 5 වගේ 1යි. 3ක් දුවේ 30ට හරියි. ආයි මම කිව්වොත් මේ සරලරේඛාව මත පිහිටි කෝණවල එකතු ඔක්කොම එකතු කියන්නේ 180යි. එතන මේ කෝණේ 3x. මේ කෝණේ 2x. මෙහා 50. මේ කෝණ ඔක්කොම එකතුව සමාන කරන්න 180. එහෙනම් මේ දෙන්න සජාතීයයිනේ. මේ දෙන්න එකතු කරොත් වෙනවා 5x. එකතු කිරීම 50. x අඩංගු පදයට කරදර ධන 50. ධන 50 එහා පැත්තට ගියම මොකද වෙන්නේ? ඍණ 50. එහෙනම් 5x සමාන 180 50ක් හරිදොත් 130යි. 5x කියන්නේ 5 ගුණ කිරීම x නේ. එහෙනම් x වලට මේ පැත්ත 5න් බෙදනවා එහා පැත්ත 5යි. හරිද? ඕනනම් ඔය ගාන හදන්න නැත්නම් අවශ්‍ය නැහැ ඔය ගාන හදන්න. මම ගණන් කීපයක් දෙන්නම් හදන්න. මේ AD කියන්නේ සරලරේඛාවක්. හරි මෙයා 3x මෙයා අංශක 90යි මෙයා 2x. ඔය ගන්න. ඔය තමන්ට මොන හරි ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මෙයා 3x මෙයා 2x මෙයා 2x මෙයා 2x. ඔය ගණන් දෙක හදන්න මම ගොඩක් ඕනේ නැහැ නික පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. අද මොකද කට්ටිය අඩු ලින්ක් එක මම දැම්මා මගේ මතකෙ ගියේ පොතේ. දැන් මිනිත්තු 50ක් තියෙනවා උඩට. ඔකට සද්දයක් ඇහෙන්නේ නැද්ද පුතේ? නැද්ද? පුළුවන් සංකීර්ණ ගණන් ටිකක් මේකම කරන්න. මේවා ලකුණු දෙකේ ප්‍රශ්න වලට දෙන්නේ. මේක සරලරේඛාව. ඉස්සෙල්ලා මම දුන්නේ මේකද බලන්න. මේකට නේ. මේ සරලරේඛාව මත තියෙනවා පුතේ කෝණ 3ක්. ඒ කෝණ ඔක්කොම එකතු 180. එක කෝණයක් 3x. ඊට මම මේක නොකර පොඩ්ඩක් මේක ගන්නම් මේක 2x. අර සජාතීය පද ළඟට ගත්තාම ලේසියිනේ. එහෙනම් 3x එකතු 2x එකතු කොටුවක් දැම්මයි කියන්නේ අංශක 90යි නේ. ඍජු කෝණයන්නේ 90. සමානයි කියන්නේ 180. මේ දෙන්න එකව කරාම සජාතීය පදනේ 5x ධන 90 සමානයි 180. 5x ට කල්පන කොට පේනවා එකතු කිරීම 90. ඔය එකතු කිරීම 90 සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම ඒක විරුද්ධ ලකුණ. එහෙනම් අඩු කිරීම. එහෙනම් 5x සමානයි කියනකොට 90යි. 5x කියන්නේ 5 ගුණ කිරීම x නේ. x වලට 5න් බෙදන්න දෙන්න. එතන අපිට x වලගේ හොයන්න කිව්වොත් කොහොමයි? එහෙනම් 90 5න් බෙදුවොත් 9ට 5 1යි 4ක් ඉතුරුයි 40ට 5 වට. එහෙනම් උත්තරේ 18යි.
ඊළඟට අපි මේ ගානට යන් ඔබ දන්නවා මේ ගානේ සරලරේඛා මත කෝණ හතරක් තියෙනවා. කෝණ කොච්චර තිබ්බත් ඒ කෝණ ඔක්කොම එකතුව කීයද පුතේ 180. සරලරේඛා මතනේ. එහෙනම් මෙතන තියෙනවා කවුද 3x තියෙනවා. ආයි 2x තියෙනවා. ආයි 2x ආයි 2x. මේ කෝණ හතරක් තියෙනවා. ඒ ඔක්කොම එකතුව 180. මේ ඔක්කොම සජාතීය කරා. 3x 2x 5x 7x 7x 2x 9x. x ඒවා 9ක් 180. එක x ක් වань දෙපැත්තම 9. එහෙනම් x සමානයි කීයද? අංශක 20යි. අංශක 20යි කියනවා. හරි? right. ඊළඟට තව එකම එක ගානක් දෙන්න ඔය පරක් වෙලා ඔය පොඩි වෙනසක් කරලා දෙන්න. මේක පුතේ මේ කෝණේ 70 ධන 2x 70 ධන x මේ කෝණේ පුතේ x ඍණ 10යි අඩු කිරීම 10යි හරි මේ කෝණේ පුතේ එන්නේ x ධන 30 මෙයා 70 ධන x මෙයා x අඩු කිරීම 10යි මෙයා x එකතු කිරීම 30යි එතන මේ 20 ඔකට සද්දේ ඇහෙනම ඇති පොඩ්ඩක් ඇහුන්නේ වර්ෂා අංශක 30යි. අංශක 30යි. එතකොට ඔකට පේනවා මේ කෝණේ 70 එකතු කිරීම x නේ එකතු කිරීම මෙයා වෙන්නේ x අඩු කිරීම 10යි නේ ආයේ මෙයා වෙන්නේ x එකතු කිරීම 30 නේ එතකොට ඔන්න ලොකු එකතු ඒ කෝණයක් මේ එකතු අනිත් කෝණේ මේ එකතු අනිත් ඔය කෝණ ඔක්කොම මේ එකතුව සරලරේඛාව මතට තියෙන්නේ සරලරේඛාව මත පිහිටි කෝණ ඔක්කොම මේ එකතුව තියෙනවා ඔයාලට පේනවා මොකද ඉස්සෙල්ලා මෙතන ඉලක්කවන්න නැත්නම් තියෙන්නේ 1x මෙතනත් 1x මෙතනත් 1x 1x 2x 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 3යි s පද ඊළඟට ඔකට පේනවා මෙතන තියෙනවා 70 මෙතන තියෙනවා අඩු කිරීම 10 70 10ක් අඩු කරාම 60යි 60ට එකතු කරන්න තියෙනවා කීයද පුතේ 30ක් එතකොට අඩුයි දැන් පොඩි ගානක්නේ 3x ට කරදර එකතු කිරීම අනුව එහා පැත්තට ගියොත් අඩු කිරීම අනුව එහෙනම් 3x සමානනවා කියන පුතේ 90 3x කියන්නේ 3 ගුණ කිරීම x නේ x වන්න මේ පැත්ත 3ෙන් බෙදන්න එහා පැත්ත 3ෙන් එහෙනම් ඒ පොත තුන කැපෙන්න ගියාම x සමානයි උත්තරේ කියන ආන්සර් එක එල්ලුවා නම් කියන්න නේද උදේ ඊළඟ ප්‍රමේයට යන්න එහෙනම් ඔය කරේ පළමු ප්‍රමේයෙන් පොඩි ගණන් දෙකක් තුනක් කරා මොකද සරල රේඛාවකට තවත් සරල රේඛාවක් හමු වීමෙන් සෑදෙන බද්ධ කෝණ දෙකේ එකතුව 180 ඒක ගණන් හදාදී අපි ගන්න සරල රේඛාව මත පිහිටි කෝණ කොච්චර තිබ්බත් ඒ කෝණ ඔක්කොම එකතුව 180 හරි හදපොතේ ඊළඟ ප්‍රමේයට යන්න මම මේ කරන්නේ 9 ශ්‍රේණියේ ඉඳන් ප්‍රමේය ටික කරගෙන එන්නේ right උදේ ලියන්න මෙහෙම ප්‍රමේය අංක 2 ප්‍රමේය අංක 2 ප්‍රමේය ඔක්කොම ඔකට තියෙන්නේ 42ක් වුණාට ඊට වඩා අඩුයි ඕගොල්ලන්ට තියෙන්නේ ඒ 42කින් ප්‍රමේය කීයක්ද කියලා මට හරියට මතක නැහැ අනිත් එක ගන්න. ඔකට 42ක් නැහැ. ඒකෙන් වැදගත් ප්‍රමේය තියෙන්නේ 10යි. හරි. ඒ 10 මම මොනවද කියලා මෙතෙන්දි කියන්න ඕනේ. ලියන්න දෙවෙනි ප්‍රමේය. ලියන්න සරල රේඛා දෙකක් ඡේදනය වීමේදී සරල රේඛා දෙකක් ඡේදනය වීමේදී
හරිද පුතේ? ප්‍රමේයක දෙක ඇහෙන්නේ නැත කියන්නේ සරලරේඛා දෙකක් ඡේදනය වීමේදී සෑදෙන ප්‍රතිමුඛ කෝණ. සරලරේඛා දෙකක් ඡේදනය වීමේදී සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. සරලරේඛා දෙකක් ඡේදනය වීමේදී සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. හරි. ඔන්න ඔය ප්‍රමේය වැදගත් ප්‍රමේයක් පුතේ කොට පොඩ්ඩක් තර ලකුණක් දාන්න. අර වැදගත් ප්‍රමේය 10න් එකක් ඕකේ. ඒකට බලන්න කොහොමද වැදගත් ප්‍රමේය ඉබේ දන්න දේවල්. ඔකට AB කියලා සරල රේඛාවක් තියෙනවා. CD කියලා සරල රේඛාවක් තියෙනවා. ඒ දෙක ඡේදනය වෙලා තියෙනවා මෙන්න මේ O කියන තැන. මම යටින් ලියුවොත් AB හා CD සරල රේඛා දෙකකි. සරල රේඛා දෙකකි. ඒවා O හිදී ඡේදනය වේ. ඒවා නිකන් නිදහසේ අහන් ඉන්න පරණ දේවල් මතකේ තියෙනවා. O හිදී ඡේදනය වේ. ඒ කාලි කරගත් ඒවා මතක් වෙනවා ඇති. ඡේදනය වේ. හරිද? දැන් මේ දෙක ඡේදනය වුණාට පස්සේ සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි. ප්‍රතිමුඛ කෝණ කියන්නේ මොකද? මුහුණට මුහුණලා තියෙන කෝණ. මුහුණට මුහුණලා තියෙන කෝණ තමයි. ඔය මුහුණට මුහුණලා තියෙන කෝණ වලට කියන්නේ අපි ප්‍රතිමුඛ කෝණ. මෙන්න මේක ගත්තොත් මේ එයාට ප්‍රතිමුඛ කෝණයෙන් මුහුණට මුහුණලා ඉන්න නම් මේ පැත්තෙන් යන මෙයාට මුහුණලා ඉන්න මෙයා. එහෙනම් මෙන්න මේ කෝණයට මේ කෝණය මොකද වෙන්නේ? විශාලත්වයෙන් සමානයි. හරි. මේ කෝණේ අකුරු තුනකින් කිව්වොත් අපි කියන්නේ AOC. සර් මොනවද කරන්න දුන්නේ මන් දැන් ලොග් වුණේ. පොතේ අපි පළවෙනි ප්‍රමේය කී සතියේ කරන්නේ අර ජ්‍යාමිතිය මුලින් කරන්නේ. ඉස්සෙල්ලාම අපි අර සරල රේඛාව මත පිහිටි කෝණයක් 180යි ගුවා මතකයි නේද? ඔව්. ඒකෙන් ගණන් පොඩි ගණන් ටිකක් හැදුවා. දැන් අපි කරන්නේ දෙවෙනි ප්‍රමේය. සරල රේඛා දෙකක් ඡේදනය වීමේදී සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි. ඒ ප්‍රමේය දැන් ලිව්වා. ඒකේ රූපය තමයි මේ අදින්නේ. හරි සර්. එතකොට AOC කෝණයට ප්‍රතිමුඛ කෝණයනේ මෙයා. එතකොට කවුද එයා? BOD. එහෙනම් මේවා විශාලත්වයෙන් මොකද වෙන්නේ? සමානයි. මෙයා අංශක 80 වුණොත් මෙයාත් 80. මෙයා 70 නම් මෙයාත් 70. එහෙනම් ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ආයි මෙයා ගත්තොත් ඔකට පේනවා මෙන්න මේ කෝණය මේ කෝණට සමානයි. ඒකයි මූණට මූලලා දියනවා. AOD තනේ. AOD නේ. AOD කෝණය සමානයි මෙතන BOC නේ. ඒ දෙක සමානෙන් දැක්ක හේතුව ප්‍රතිමුඛ කෝණ. මෙයා 100 නම් මෙයා 100යි. ප්‍රතිමුඛ. එහෙනම් අපි කියමු මේ කෝණ කියන්නේ මෙහෙම කෝණේ අඳිනවා පුතේ. කෝණ කියන්නේ ලිව්වත් කවන්නේ මෙහෙම කෝණේ කියලා ඇඳක් කෝණේ. හරිද? එහෙනම් මොකක්ද ප්‍රමේය? සරල රේඛා දෙකක් ඡේදනය වීමේදී ප්‍රතිමුඛ සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ප්‍රතිමුඛ කෝණ කියන්නේ මුහුණට මුහුණලා පිහිටි කෝණ. එහෙනම් AOC කෝණයට සමානව කවුද? BOD. AOD කෝණයට සමානව කවුද? BO. මේ රූපය ඇඳලා AB හා CD සරල රේඛා දෙකකින් ඒවා උහිදී ඡේදනය වේ කියලා මේ. හරි ඔක ඔප්පු කරන්නත් තියෙනවා ඒක අපි පස්සේ කරමු. ඡන්ද ගණන් ටික හදගමු ඉස්සෙල්ලාම. මොනාරි අහන්න තියෙනවා නම් අහන්න ඕන එකක් මේ පරණ ඒ කාලේ කරගත්ත ඒවා එකෙන් එක යනවා මට එකපාරටම මුලාම හදන්න පරණ මතකේ. එතන මේක සරල රේඛා දෙකක් ඈ. මම ගන්නම් මෙයා S කියලා. මෙයා ගන්නම් 70යි කියලා. මෙයා මං y කියලා. එතකොට තියෙන්නේ ABCD කියන්නේ සරල රේඛා දෙකක්. ඔය තියෙන x y y හොයන්න. එතන ABCD කියලා සරල රේඛා දෙකක් තියෙනවා. මෙතන මේක 3යි s මෙයා 2යි s. මෙයා 80. මෙයා y.
ඔඩේ ගණන් තුනක් ලියන්නේ ඉඳනේ ඔය දෙක ලියන්නේ මේ ABCD කියන්නේ සරල එක ඔය දෙක හදන්නකො ඉස්සෙල්ලාම 110යි. හරියද පොතේ මේක S ගත්තොත් ඔකට පේනවා සරල රේඛා දෙක ඡේදනවාට පස්සේ මුහුණට මුහුණලා පිහිටි කෝණනේ එහෙනම් කෙලින්ම ඔකට එනවා S කීයද 70 හරිනේ ඒකට හේතුව ප්‍රතිමුඛ කෝණ y හොයන්න ඔකට විදියක් තියෙනවා නම් මේක ඔක දන්නවා මෙන්න මේ AB රේඛාව ගන්න. ඔක කැමති විදියකට පුළුවන් ඈ. මේ AB රේඛාව මත පිහිටි කෝණ නෙමෙයි. සරල රේඛාව මත පිහිටි කෝණ දෙකක් තියෙනවා. මේ සරල රේඛාව මත පිහිටි කෝණ වල එකතුව කියන්නේ 180. එහෙම ගන්නත් පුළුවන්. කැමැත්තක් ඈ. නැත්නම් ඕන ගන්න පුළුවන් මෙයා 70යි නම් මෙයා වෙන්නේ මේ සරල රේඛාව මත පිහිටි කෝණ වල එකතුව 180. මෙයා 110යි. එයා 110 වුණොත් මෙයයි මෙයයි ප්‍රතිමුඛ කෝණ මෙයා 110යි. කැමති විදියකට ගන්න. තේරෙන්නේ නැත්නම් මොන හරි ක්‍රමයකින් කියන්නේ. මෙයා x 70 වෙන්නේ හේතුව සරල එක දෙක චේතුනාට පස්සේ මූණට මූණ ලහ පිටි කොහොන ප්‍රතිමුඛ කොහොන සමාන හින්දා. මෙයා 110යි කියලා ගත්තේ ඕනනම් මේ සරල රේඛාව ගත්තොත් මේ සරල රේඛාව මත පිටි බද්ධ කෝණ දෙක එකතුව 180යි. මෙයා 70 නම් මෙයා හොයන්නේ 180 න් 70 අඩු කරාම මෙයා 110. හරි කැමති විදියකට ගන්න. පොතේ මේකේ s කීය දෙන්නේ? අංශක 16යි. අංශක 16. හරිද 16 කියනවා? හරි සර්. හරිද? 16 හරිද? හරි සර්. පොතේ ඒක පේනවා ඇති ඔයගොල්ලෝ කො පිළිලම උත්තර කියන්නේ. මෙන්න මේ සරල රේඛා දෙකනේ AB කියන්නේ. මේක CD මේක සරල රේඛා දෙක. මේ රේඛා පොඩ්ඩකට නැගුවොත් එහෙම මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි. නේද? මේ කෝණයට මේ කෝණය ප්‍රතිමුඛ කෝණනේ නේ. එතන මේ කෝණය හැදිලා තියෙන්නේ 3s එකතු කිරීම 2s නේ. එහෙනම් 3s එකතු කිරීම 2s තමයි එතන. මේක ආයි මෙයා කීයද 80. එහෙනම් 3s එකතු කිරීම 2x සමානයි 80යි ප්‍රතිමුඛ කෝණය. මොන හරි ප්‍රශ්න නම් කතා කරන්න. මේ දෙන්න එකව කරොත් 5x එනවා 80. 5x 80 නම් x1 දෙපැත්තම 5න් බෙදා. නේද? එහෙනම් 5න් බෙදුවම 80 5න් බෙදා ගන්න පුළුවන් නේ පුතේ. 8ට 5 1යි 3ක් ඉතුරුයි 30ට 5 6 16. එතන මෙයා 16. මෙයා කීයද පුතේ? y කීයද? අංශක 100යි. y ලේසියෙන් හොයා ගන්න පුළුවන් මේ සරල රේඛාව ගන්නකො. මේ සරල රේඛාව ගත්තොත් ඔකට එක පේන්නේ නැත්නම් ඉතින් මොකක් හරි කොලයක් තියලා බලන්න කිසිම ගැඹුරක් වෙන්නේ නැහැ හොඳට පේනවා. මේ සරල රේඛාව ගත්තොත් ඔකට පේනවා මේ සරල රේඛාව CD සරල රේඛාව ගත්තොත් හොඳට පේනවාද? මේ CD සරල රේඛාවෙන් මේ පැත්තේ තියෙන්නේ. ඒ සරල රේඛාව මත පිහිටි කෝණ වල එකතුව 180. එහෙනම් y ධන 80 සමානයි 180. පේනවද? CD අපේ දැද්ද බලන්න. CD සරල රේඛාව. වෙනවද දන්නේ. එහෙනම් මොකක්ද එන්නේ? මේක CD සරල රේඛාවෙන් මේ පල්ලෙහා තියෙන්නේ. එහෙනම් මොකද්ද y ධන 80 නේ. සමානයි 180යි සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණය. CD සරල රේඛාව මත පිහිටි බද්ධ. එහෙනම් y හොයන්නේ කොහොමද? 180න් 80. y සමානයි අංශක 100. හරිද? තව එක ගානක් දුන්නාම ඇති නේද? පොඩි පන්න දේවල් පොඩ්ඩක් මතක් කරගන්න නැත්නම් ඕවා නැතුව කොහොමද උගන්වන්නේ? වරද්දක් නැතුව මේක හදන්න. හරි. හරි. x හොයන්න y හොයන්න. ඔය ඉතින් ආරම්භය ආරම්භ දෙන්න.
හරිද? හරි සර්. හරිද? හරි සර්. ඊළඟට x තියෙන y කියලා x අංශක 10යි y අංශක 80යි. x 10යි y කියන්නේ අංශක 80යි. මම මේ ඉන්න ගමන් කොට එළිය වෙන්න තැන් නැති කරන්න බැලුවා. හරි. මේකට යන්න ලේසි මෙහෙම නේද කොහොමද ලේසි? ඉස්සෙල්ලාම ඔකට y හොයන්න ලේසි වගේනේ. y හොයන්න පුළුවන් මෙන්න මේ CD සරලරේඛාව ගත්තාමනේ. හරිද පුතේ? අවුල් වුණානේ. එහෙනම් මේ ගහත්තොත් මේ දෙන්නමයි. පේනවනේ. මේ දෙකේ එකතුව කීයද 180යි නේ. හරිද? එහෙම ගත්තා. එහෙනම් කැඩි කැඩි නැගෙන්නේ. ඒක හැරි හැරි එන්නේ. හරිද පුතේ? එහෙනම් පුතේ මේකේ y වෙන්නේ මේක ගිහිලා අඩු කරා. y සමානයි 80. පුතේ ඒතකොට මේකේ ගත්තොත් y 80නේ. දැන් මෙන්න මේ ලොකු කෝණය වෙන 3x එකතු කිරීම 5යි s කියන කෙනා සමාන y ට. එහෙනම් 3x එකතු කිරීම 5යි y සමාන 5යි x සමානයි y. එතන 3x ධන 5යි x කියන්නේ 8යි x නේ. y වෙනුවට 80. එතන x1 දෙපැත්තම 8. මේ ජ්‍යාමිතිය මේ පොඩි එකේ ඉඳන් කරගෙන යන්න හරි ලේසි ජ්‍යාමිතිය. ඔය ජ්‍යාමිතියට බොහෝ අය කැමති නැත්නම් පොඩි මූලික දැනීම සමහර අයට නැතුව ඇති ඒකයි. හරි ඊළඟට පොතේ ගන්න ඊළඟ එක ප්‍රමේයක් නෙමෙයි ඊළඟට සරල ලකුණක් දාලා ලියන්න. හරිද? සරල ලකුණක් දාලා ලියන්න ඔබ දන්න දෙයක් ලක්ෂයක් වටා පිහිටි කෝණයන්ගේයි. මම මේ උත්සාහ කරන්නේ පොඩි කාලේ ඉඳන් ඕගොල්ලෝ මේ දක්වා ජ්‍යාමිතිය ඉගෙන තියෙන පොඩි පොඩි කරුණු ටික පෙළ ගස්සන්න. මුල හොඳට හදාගන්න අන්තිමට යද්දි පොඩ්ඩක් ප්‍රමේය හොඳ ඒවට යනකොට ඔයගොල්ලෝ මේවැ පොඩි අවබෝධය හොඳට දීපහම ලේසියව තේරුම් ගන්න. ලක්ෂයක් වටා පිහිටි කෝණයන්ගේ එක්ක ලක්ෂයක් වටා පිහිටි කෝණයන්ගේ එක්ක හරිද? අංශක 360කි
ලක්ෂයක් වටා පිහිටි කෝණයක් ගැයැක්කේ අංශක 300යි. හරි. මොකද ජාමිතිය පොඩි ටික ඉවර ගන්න බැලු කොට ටිකට යන්නේ. ඒකයි මම මේ පොඩි ටික ඉවර කරගන්න බෑ. මේවා පොඩි පොඩි දේවල්. එතකොට පොතේ සිද්ධාන්ත මෙහෙම ලියාගන්න මේ ලක්ෂයේ වටේට කෝණ කොච්චර තිබ්බා. මම ගන්න මෙයා A, මෙයා B, මෙයා C කියලා. මේ කෝණ කොච්චර තිබ්බත් මේ කෝණ ඔක්කොම එකතු වුණේ 360. හරිද? එහෙනම් මේ ලක්ෂයේ වටේ කෝණ කොච්චර තිබ්බත් ඒකින්ද අපි රූප දෙකක් ඇදගමු. තව එකක් ඇදගමු. ඒකේ ඊට වඩා ලක්ෂ වැඩි කරමු. කෝණ වැඩි කරමු. මෙයා A, මෙයා B, මෙයා C, මෙයා D, මෙයා E. කෝණ කොච්චර තිබ්බත් ලක්ෂයක් වටා තියෙනවා නම් ඒ කෝණ ඔක්කොම එකතු වගේ දෙපොතේ 360. අර ඔය රූප දෙකම ඇඳලා පුතේ ලියාගමුද? තමන්ට කැමති. එකක කෝණ 3යි මම දාත්තේ අනිත් එකේ කෝණ 5ක් විතර ගත්තා. කෝණ කොච්චර තිබ්බත් ඒ කෝණ ඔක්කොම එකතු 360යි. ගණිතයේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මේ පොඩි පොඩි අඩුපාඩු හදාගෙන ජ්‍යාමිතිය ක්‍රමානුකූලව පෙරගස්සනවා. එතකොට ඔකට පරණ දේවල් ඔක්කොම මතකයට ආවට පස්සේ ඔකට ජ්‍යාමිතිය සංකීර්ණ ක්‍රමයේ වට ගියාම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඕනම ගානකට ඔය පොඩි පොඩි කරුණු ගන්නේ සර් රේඛා මත පිහිටි කෝණයක් ගැයැක්කිය. සර් රේඛා දෙකක් ඡේදනාට පස්සේ ප්‍රතිමුඛ කෝණ සමානයි. ලක්ෂයක් වටා පිහිටි කෝණයක් ගැයැක්කිය. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ 180යි. ඔය පොඩි පොඩි කරුණු ඕන වෙනවනේ ඕනම ගානකට. හරිද ලියාගත්තද? ඔතේ අපේ අලුත් 6 පන්තියේ පටන් ගත්ත මේ ශිෂ්‍යත්ව කරපු ළමයිට සිකුරාදා 3ට තියෙන්නේ මට ඔයගොල්ලොට ඔන්ලයින් ඉන්න අයට කියන්නේ කවුරු හරි ඉන්නවා නම් ඒ අය පොඩ්ඩක් නංගිලා මල්ලිලා දැනුවත් කරන්න සිකුරාදා 3ට මේ සිකුරාදා. හරිද එහෙනම්? එහෙනම් පුතේ මේක මෙතන අංශක 120යි මෙයා 3යි x මෙයා අපි ගමු පුතේ 5යි x කියලා ගමු මං හදන්න ඕනේ හදන්න යන 3ක් හදුවාම ඇති නේ මෙයා පුතේ තියෙනවා 2යි x මෙයා තියෙනවා 3යි x මෙයා තියෙනවා 5යි x මෙයා තියෙනවා अंशक 70යි මෙයා තියෙනවා अंशक 50 50 නෙවෙයි මම ගන්නම් මෙයා 40 හරි ගණන් දෙකක් හදලා ඊට පස්සේ තව එකක් දෙන්න නේ අද යන්න තියෙන්නේ පොඩි පොඩි ප්‍රමේය ටික තමයි ඉස්සෙල්ලා ඕක ප්‍රමේයක් හැටියට අපි ගන්න අපි ගන්නවා ලක්ෂයක් වටා පිහිටි කෝණයක් ගැයැක්කේ 360යි ප්‍රමේය තාම කෙරුණේ 2යි අර සර් රේඛාවට තව සර් රේඛාවම සෑදීම් බද්ධ කෝණ 180යි කියන එකයි පරිපූර්ණකයි කියන එකයි සර් රේඛා දෙකක් ඡේදනය වුණාට පස්සේ ප්‍රතිමුඛ කෝණ සමානයි කියන එකයි ප්‍රමේය 2යි තාම කියුනේ
හරිද පුතේ? අංශක කීයද? 30යි. 30යි. අංශක 30යි. අංශක 30යි. අපි දන්නවා ලක්ෂයක් වටා පිහිටි කොණාංගයක්ගේ 360යි. 5යි s එකතු කිරීම 3යි s එකතු කිරීම 120 නේ. සමානයි 360. තර මෙතන පොතේ 8යි x එනවා. මෙතන එකතු කිරීම 120. මෙතන 360. 8යි x ඔහොමම තියලා එකතු කිරීම 120 එහා පැත්තට ගියොත් අඩු කිරීම 120. මේ පාඩමේ ක්‍රමානුකූලව සාධනය කරන ගණන් වලටත් එනවා. මේ පන්ති පොඩක් ඒවත් කරනවා මේ මූලික දේ ටික මහදල. යාමිතිය එතකොට දවසට ගණන් ගොඩක් සාධනය කරන්න නැතුව කීපයක් සාධනය කරන්න විදිහට ගන්න. 8ෙන් බෙදාගෙන යනවානේ හරියද? අඩු කරාම 8යි s නෙවෙයි ඉතුරු. අඩු ගන්න 240. එදා 240ට 8 යවපොතේ කීයද 30යි. මේ ගානේ කීයද පොතේ x එන්නේ? අංශක 25යි. කො බෙල්ලමයි කියවෙන්නේ නැහැ නේ අංශක 25යි. පුළුවන් වුණාට කමන්නේ කියන්නේ මට තේරුම් ගන්න එපා 5යි s 3යි s 2යි s පන්ති වලට උත්තර දෙන ළමයිම තමයි ඔන්ලයින් වලට 40 එකතු කිරීම 70 360යි ලක්ෂයක් වඩා පිළිදි කොන 5යි s 3යි s 2යි s කියන්නේ සජාතියයි සුළු කරා 8යි s 8යි s 2යි s 10යි s මේ දෙන්න වෙනම සුළු කරන්නේ 110යි නේ 10යි s කරදර වෙන්නේ 110යි ඒ 110 එහා පැත්තට ගිහිල්ලා පුතේ අඩු කරන්න තියෙනවා. එතකොට 360න් අඩු ගන්න කීයක්ද අපිට 110යි. So 10x සමානයි කියන පුතේ 250යි නේ. x වල දෙපැත්තම 10යි. බිඳුව බිඳුව ගමන x සමානයි 25යි. යල්ලුවා නම් කියන්නේ එක ගානක් කරාම ඇතිනේ. මේකේ හොඳ උත්තරයක් ආයෙ දුන්නාට කමන්න ගාන කරන්න මම ඒක හිතලා දෙන්නේ මොකක් ආවත් කරන්නේ කරන්න මෙතන තියෙනවා පුතේ a ඍණ 20 මෙතන තියෙනවා 2i a ඍණ ධන 30 මෙතන තියෙනවා 2i a මෙතන තියෙනවා a ඍණ 10 a ඍණ 10 නෙවෙයි a ඍණ 5 ඒ අඩු කිරීම පහරයි මෙතන. ඕක කරන්නේ දෙක ගණන් තුනක් ඇති. අමන්ති තේරෙනව නේද? ඔව් සර්. අමන්ති තායි කීයද පන්ති? එකමාරට. වර්ෂා දහම් පාසල් ගිහිල්ලා එනකොට කීය වෙනවද? සර් තාම දන්නේ නැහැ මේ මාසේ නෑ අපිට දහම් පාසල්. වෙනතර කීයද ඉවර වෙන්නේ? 11 මාරට. 11 මාර. අපිට 11:45 කරන්න වෙනවා. කහමාර වෙනකොට ඉවර ගන්නත් වෙනවා. කමන්නේ මේක මූලික ඥාන තියෙන මේක ඉවර කරන්න කියලා නීතියක් නැහැ. සමාන්තරව කරගෙන යන්න. ලබන බදාදා ක්ලාස් එක තියෙනව නේද? අපි බදාද දැම්මද දන්සර පන්තිය කීයටද දැම්මේ? 11 ඉඳන් 2 වෙනකම්. 11 දෙක පොඩක් ඉන්න. බදාද 11 දෙකද අපි දැම්මේ ඕනේ. 11 දෙක කියලා මං කිව්වා නේද වෙලාව හරිද? හරි සර්. 11 දෙක. බදාදනේ හරි. වර්ෂ 11 දෙකද අපි වෙලාව කිව්වේ? ඔව් සර්. බදාදනේ හරි පුතේ හරි. මට ලියාගත්තේ ඒවා ඇති මට මතක නෑ මොකද. 11 ශ්‍රේණියේ ළමයිගේ දැම්මේ හෙට දැම්මේ 12 මාර 3 නේද? 12 මාර 3. ඔව්. 10 ශ්‍රේණියේ සමුද කණ්ඩායම දැම්මේ ලබන සතිය විතරක් උදේ කරන්න වෙනවා. එලාවට ඔන්ලයින් පන්ති තියනවා කියනවානේ. ඒකෙන් දාලා හෙට විතරක් උදේ කරලා ආයෙ ඒගොල්ලෝ පන්ති හවසට ගන්න වෙනවා.
මම group එකට දාන්නම් වෙලාව ඔය කියපු වෙලාව තමයි දාන්න වෙනස් කරන්නේ. ඒ කියපු වෙලාව දාන්න. හැබැයි අපිට ටික කාලයක් ඇද්දි ඉතින් ධර්මයි වගේ නම් පුතේ පොඩ්ඩක් වැඩි වගේ නම් අපිට අවශ්‍ය අන්තිම අතිරේක පන්ති ටික ඔන්ලයින් කරන්න වෙයි වගේ බලමු ඉස්සරහට. මම පන්ති කරන් තමයි දැන් දාලා තියෙන්නේ ඔය එන්න බැරි අයට වීඩියෝ එක වන්න විදියක් තමයි හදාගෙන ඉන්නේ. ඉවරයිද? ඔව් සර්. කීයද පොතේ මේ ගෑන් ළමයිමයි ඕ කියන්නේ පිළ ළමයි ඕ කියන්නේ ප්‍රශ්නේ. පිළ ළමයි කියන මේකේ ඒ වල උත්තරේ 59 6 එකයි අංශක. හොඳ උත්තරයක් එන්නේ නැද්ද? ඒ කියන්නේ මම හිතන්නේ 59 6න් එක. ඔව්. එහෙමද පුතේ අනිත් අයගේ උත්තරේ 59 6න් එකයිද? සර් මට ආවේ 60යි 6න් 5. එක එක්කෙනාට එකේ උත්තරේ නම් එන්න බෑ. 6යි 6යි 60යි 6න් 5. බලමු එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මේකේ වටේ කෝණ තියෙනවා පුතේ කවුද? මේ එක්කෙනෙක් 2යි එකතු කිරීම 30. එකතු මෙයා 2යි එකතු මෙයා A අඩු කිරීම 15. මෙයා කවුද පුතේ A අඩු කිරීම 20. ඔය කෝණ ඔක්කොම මේක තුන සමාන කරන්නේ 360. එච්චරනේ කරක් කියන්නේ මොකද නැහැනේ. සුළු කිරීමනේ එහෙනම් අවුල් වෙලා ඇත්තේ. එහෙනම් කවුද A අඩු කිරීම 20? 2යි A දන 30 එකතු 2යි එකතු A අඩු කිරීම 15 එකතු A අඩු කිරීම සමානයි 300. මෙතන 2යි A 2යි 4යි නේ. 4යි 2යි 5යි 5යි 2යි 6යි. ඒ ටික එකව කරාම 6යි. මෙතන 30න් 15ක් අඩු කරොත් 15යි නේද? නේද? මෙතන එන්නේ පුතේ 15යි 15යි ඍණ 20යි කියන්නේ පුතේ ඍණ 5යි. ලකුණු ඉඳ ගන්නවා 15යි 30න් 15ක් 15යි 15 ඍණ 20 කියන්නේ ඍණ 5යි. 360යි. ඍණ 5 මෙහෙට ආවොත් ධන 5 වෙනවා. 360යි ධන 5යි. එතකොට 6යි සමානයි 365යි කියලා එන්නේ නේ. 365යි. ඒ හොයන්න බැත්තම 6න් බෙදන්න. එච්චරද? මොකුත් නැහැ. නේද? එතකොට 365ට 6ව. එහෙම නේද? කියනකොට 6යි. 6 රක්කයි 36යි. 5 ගත්තාම 5ට 6ව නෑ කියන්නේ බිඳුව. එහෙනම් ඉතුරු වෙනවා 5. එහෙනම් උත්තරේ 60යි 6න් 5යි. හරිද? 60යි 6න් 5යි දශම කරන්න කැමති නම් පුළුවන් ඈ. හරිනේ? right. පුතේ ඊළඟට ආයි ප්‍රමේයයක්. ඊළඟ ප්‍රමේය. මේ ප්‍රමේය කියලා මහා ලොකු ප්‍රමේය නෙමෙයි. ඔයගොල්ලෝ ඉගෙන තියෙන මූලික ජ්‍යාමිතිය ප්‍රමේය ටික තමයි මුලදී යන්නේ. අද ගිය සතියේ ජ්‍යාමිතිය කරේම නැද්ද පුතේ? කරාද? මෙලවට හරියක් ඉක්මනට අමතක කරනවා. අද ජ්‍යාමිතිය මම කරන්නේ මහ වෙලාවක් නැහැ නේද? තාපය භාගයක් විනාඩි 40ක් වගේ තියෙන්නේ. ජ්‍යාමිතිය එහෙම අමාරු ඒවා නෙමෙයි යන්නේ කිද කරන්නේ. හරිද? එහෙනම් යන්නේ ප්‍රමේය. මේකේ වැරද්ද හරිද? මට වැරදි උත්තරයක්වත් ඇහුණා. සමහර අයට ඍණාය පහ මේකේ ඍණ පහ මොනවද දන්නේ නැහැ. 255ක් දන්නේ නැහැ ඔය බෙදලා තියෙන්නේ. 355ක් දන්නේ. හරි right. පොතේ ලියන්න එහෙනම් ඊළඟ ප්‍රමේය ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. ඊළඟ ප්‍රමේය ඕකත් වැදගත් ප්‍රමේයයක්. අපි දන්න දේවල් සමහර ඒවා වැදගත් ප්‍රමේය වෙලා තියෙනවා. ත්‍රිකෝණයක වැදගත් ප්‍රමේය 10 පුතේ මම වෙනම කොලයක දෙනවා ඔයගොල්ලෝ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව ඍජු කෝණ දෙකකට සමාන වේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව ඍජු කෝණ
දෙකකට සමානයි. ඍජු කෝණ දෙකක් කියන්නේ පුතේ අංශක 180යි කියන එක තමයි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව ඍජු කෝණ දෙකකට. ඍජු කෝණයක් කියන්නේ අංශක 90යි ඍජු කෝණ දෙකක් කියන්නේ 180ට සමානයි කියන එක තමයි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව ඍජු කෝණ දෙකකට සමානයි. මේක ප්‍රමේයයක් හැටියට පස්සේ කරපු ගණන් හදන්න විතරක් දැන්ට ABC ත්‍රිකෝණයක් ඔයගොල්ලෝ මේ දන්නේ ABC ත්‍රිකෝණයක. එහෙනම් දැන් මොකක්ද වෙන්නේ? A එකතු B එකතු C සමානයි කියන 280. උපයන ගන්න පුතේ. වෙන මොකුත් නෑ නේද? ඕකට ඔක්කොටම මූලික ජ්‍යාමිතිය ටියුට් එක තියෙනව නේද පුතේ? නැද්ද? හරිද? මේ ගණන් ටික හදන්න. අද මේ පොඩි පොඩි ටික ඉවර කරලා දාගන්නම්. නැත්තම් හොඳ ඒවාට යන්න ගොඩක් කල්ලි. මෙතන පුතේ 3ix මෙතන 2ix මෙතන අංශක 7යි. මේ ගානේ මෙතන 3ix ඍණ 20 මෙතන 2ix ධන 10 මෙතන පුතේ 50. තව ගානක් දාන්නද? ඔකට ප්‍රශ්න තියෙනවා නම් අහන එක පුරුදු වෙන්න. මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න. මේ ගණන් තුන හදන්න පුතේ. පළවෙනි ගාන පොඩි සිද්ධාන්ත ටිකක් නෙමෙයි නිකන් පොඩ්ඩක් පරණ දේවල් අලුත් කරගෙන ටිකක් සුළු කිරීම මේවා කෙටි ප්‍රශ්න වලටත් එනවා. දෙක ඕලෙල් විභාගෙත් ලකුණු දෙකේ ප්‍රශ්න වලට එනවානේ. ඔයගොල්ලෝ වාර විභාගෙත් එනවානේ. ඊට අමතරව පරණ දේවල් මතක් කරගෙන සුළු කිරීම ටික හදාගන්න තමයි මේව කරන්න ඕනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180.
එහෙනම් 3යි s එකතු කිරීම 2යි s එකතු කිරීම 40 සමානයි පොතේ කියන 180. මේ දෙන්න එකහ කරොත් 5යි s ධන 40 සමානයි 180. 5යි s කරදර 40. 40 එහා පැත්තට ගියොත් අඩු කිරීම 40. එහෙනම් මෙතන එන්නේ පුතේ කියන්නේ 140යි. x1 දෙපැත්තම 5න් බෙදනවානේ. එතකොට මේක බෙදුවාම 5 වරක් 2යි 28යි කියලා දෙන්නේ උත්තරේ. හරි. මේකයි උත්තරේ කියන්නේ පුතේ x කීයද? 28යි. ඔව් මේකත් 28යි මේකත් 28යිද? ඔව් සර්. ඒක 28යි. පුතේ මොකද්ද මේ ගාන මම මෙහෙන් කරන්න ඕන. කවුද එකක් 2යි s එකතු කිරීම 10. එකතු ඕන 3යි x අඩු කිරීම 20. එකතු 50නේ. සමානයි 180. 3යි 2යි s 3යි s එකතු කරලා 5යි x. මෙතන ධන 10යි ඍණ 20යි කියන අසමාන ලකුණු ඍණ 10යි. නැත්නම් 10ට 50 කව 60යි. 60න් 20ක් අඩු කරාම 40. ඒක ගන්න ඕනේ ලේසිනේ. 10යි 50යි 60යි 60න් 20ක් අඩු කරාම 40. ආයෙන්නේ අර එක පහනේ. ධන 40 වේට ආව ඍණ 40 වෙනවා 5යි x සමානයි කියනකොට 140. ආයෙ හොයන්න දෙයක් නැහැ අර විදියමනේ. x වල දෙපැත්තම 5න් බෙදාන්න එහෙනම් x සමානයි 140. මේකයි උත්තරේ කීයද පුතේ? තුන්වෙනි ගාන අංශක 25යි. චලෝ 25. 25 පුතේ අනිත් අය ඔව් සර්. ඔව් සර්. පුතේ මේකේ ඒගොල්ලෝ මේ හොයන්න කියන අකුර තියෙන්නේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කොණයේ හැටියට. ඒක හොයන්න කියන අකුර තියෙන්නේ අභ්‍යන්තර කොණයේ හැටියට නම් අපි මේ સિદ્ધාන්තය දාන්න ඕනේ අභ්‍යන්තර කොණ. මොකද හොයන්න කියන කොණේ තියෙන්නේ අභ්‍යන්තර හැටියටනේ. එතකොට අපි දාන්නේ අභ්‍යන්තර කොණ સિદ્ધාන්තය. අපි දන්නවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කොණ 3.180. හොයන්න කියන කොණේ අභ්‍යන්තර කොණයේ හැටියට හිටියට අනිත් කොණ දෙකම දීලා තියෙන්නේ බාහිර කොණ. ඒතර බාහිර කොණයි අභ්‍යන්තර කොණයි සම්බන්ධයක් කරන්න දන්නේ නැහනේ. නේද? එහෙනම් ඔක්කොම බාහිර කෝණ ටික අභ්‍යන්තර කෝණ ටික හොයාගන්න. මේ හොයන්න කියන කෝණයේ තියෙන x අකුර තියෙන්නේ ත්‍රිකෝණයේ ඇතුලේ. ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන ඒවට කියන්නේ අපි අභ්‍යන්තර කෝණ. මේ ත්‍රිකෝණයට පිටින් දීලා තියෙන බාහිර කෝණය. පාදයෙන් දික් කිරීම සෑදෙන බාහිර කෝණය යන්නේ. මේත් බාහිර කෝණ. ඒතර බාහිර කෝණ තියාගෙන ගාන හදන්න බෑ. එහෙනම් අපි ඒකට දාලා අභ්‍යන්තර කෝණ පාමු. මේ 130 නම් සරල රේඛාව මත පිහිටි කෝණයන් ගායක 130. මේ 130 නම් මේ අවහන් 180 130 අඩු කරන 50යි. අභ්‍යන්තර කෝණ හොයාගන්න. ආයි මේක සරල රේඛාව. සරල රේඛාව මත පිහිටි කෝණ වල එකතු 180යි. මෙහා 100 නම් මෙහා 100. අන්න දැන් අභ්‍යන්තර කෝණ ටික හරි. දැන් අපි ලියනවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල සිද්ධාන්ත. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180. එහෙනම් කවුද එකක් 2යි එකතු මෙහා 100 නෙමෙයි අභ්‍යන්තර කෝණය එන්නේ 80යි. මොකද ඔක්කොම අභ්‍යන්තර කෝණ වලින් යන්න ඕනේ හොයන්න කියන කෝණේ අභ්‍යන්තර තියෙනවා නම් ඔක්කොම අභ්‍යන්තරයි. අභ්‍යන්තරයි බාහිරයි සම්බන්ධ කරලා 180 සමාන කරන්න බෑ. අභ්‍යන්තර කෝණ තුන එක්ක තමයි 180. ඒකින්ද අපි අභ්‍යන්තර කෝණ දැන් හොයාගත්තා. 2යි 80 50නේ සමානයි 180. 2යි. මේ දෙන්න එකව කරාම 130ක් තියෙනවා. ඒ 2යි හරි ධන 130 හැවට ගියා. එහෙනම් 2යි x සමානයි කියන 50යි. x වල දෙපැත්තම දෙකයි. එහෙනම් x සමානයි කී දෙන්නේ 25යි. 25යි නේ? ඔත පොඩි එක ගානක් හෝ දෙකක් දෙන්න පොඩක් හදන්නයි සුට්ටක් වෙනස් කරලා දෙන්න. අමාරුනේ පොඩි වෙනසක් කරලා දෙන්න. අමාරුනේ. මෙතන 3යි x. මෙතන 100යි. මෙතන x තියෙන්නේ. මේක අදහගන්න. මෙතන 3x තියෙන්නේ.
මේ ගණන් දෙක. මේකයි මේ. කෝණය තියෙන්නේ හොයන්න කියන එක ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන. ඒ කියන්නේ අභ්‍යන්තර කෝණය. හැබැයි මේක බාහිර. උතන බාහිර වැඩක් නෑ අභ්‍යන්තර හොයා ගන්න ඕනේ. බාහිරයි අභ්‍යන්තරයි තියෙන සරලරේඛාව මත. මේ දෙක එකතු 180. එහෙනම් මෙහා 100 නම් මෙහා වෙන්නේ 80. දැන් මෙහා කීයද පුතේ? x x. ඇයි? සරලරේඛා දෙකක් ඡේදනය වුණාට පස්සේ මොහොත මොල්ලා තියෙන කෝණය. මේ තේරුණාද? මේ බාහිර කෝණය නෙමෙයි. සමහරවිට ඒක බාහිර කෝණය වගේ පේනවත් දන්නේ නැහැ. මේ සරලරේඛා දෙක ඡේදනය වෙලා හැදිලා තියෙන කෝණ දෙකක්. පේනවද? එතකොට මේ ආයි මේ ප්‍රතිමුඛ කෝණ. මෙයා x උනොත් මෙයාත් x. අන්න එහෙම ඔක හොයාගන්න. ඊට පස්සේ ගාන හරිය ලේසි. අර විදිහම තමයි ඉතින්. ඒක බාහිර කෝණය නෙමෙයි. මේ රේඛා දෙක කිරණ රේඛා දෙක දික් කරාට පස්සේ මේ හැදෙන කෝණයට මේ කෝණය සමානයි ප්‍රතිමුඛ කෝණය. එහෙනම් පුතේ එක කෝණයක් කවුද? දැන් හරියට ත්‍රිකෝණය අභ්‍යන්තර කෝණ දුන්න. එකක් 3x. අනිත් එක නා x අනිත් එක නා 80 සමානයි 180. 3x ඉලක්කමක් නැත්නම් මෙතන 1x නේ. 3x 1x එක අහු කරාම 4x. දැන් x අඩංගු පදයට කරදරව කොට පේනවා 4x. එකතු කිරීම 4x නෙමෙයි 80. එකතු කිරීම 80 මෙහෙට ගෙනාවම අඩු කිරීම. එහෙනම් 4x සමානයි කීයද පුතේ එන්නේ 100යි නේ. එහෙනම් x1 දෙපැත්තම 4ෙන් බෙදෙනවා. පිරිළමයිගේ පැත්තෙන් කියපු උත්තරේ හරි. යැල්ලමයි කියන්නේ මේක x ලාගේ. අංශක 75යි. පිරිළමයි 75යි කියනවා හරිද? පිරිළමයි හරි. හරි. පුතේ මේකේ අභ්‍යන්තර කිසිම කෝණයක් දීලා නැහැ. හැබැයි මේක බාහිර කෝණයක් නෙමෙයි. මේක නම් පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය. මේකේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා පාද දෙකක් දික් කරලා හැදිච්ච කෝණයක්. ඒතකොට මේක අභ්‍යන්තර බාහිර කෝණයක් නෙමෙයි. පේනවද දන්නේ? බාහිර කෝණයක් හැදෙන්නේ ත්‍රිකෝණ එක පාදයක් දික් කරලා එක පාදයකුයි ත්‍රිකෝණ එක පාදයකුයි අතර. බාහිර කෝණය ඇති වෙන්නේ දික් කරපු එක පාදයකුයි ත්‍රිකෝණ එක පාදයකුයි අතර කෝණය බාහිර කෝණය. මේකේ දික් කරපු පාද දෙකක් අතරමනේ හැදිලා තියෙන්නේ. ඒතකොට ඒක බාහිර කෝණයක් වෙන්නේ නැහැ. ඒතර ඔකට පේනවා මෙයා x දැන 10 වුණොත් මෙයාත් කීයද x දැන 10යි ප්‍රතිමුඛ කෝණ. නේද? එහෙමනේ යන්නේ. එහෙනම් මෙයා x දැන 10 නම් මෙයාත් x දැන 10. ආයි මේකත් ඒ විදිහම. සරලරේඛා දෙකක් දික් කරලා හැදලා තියෙන මේ බාහිර කෝණ නෙමෙයි. මෙයා x දින 20 නම් මෙයාත් x දින 20යි. නේ? x දින 20යි. ආයි මෙයා 140 නම් මෙයා හොයන්න පුළුවන් සරලරේඛා මත පිහිටි කෝණයක් 180 මෙයා 140 නම් මෙයා 40. ඔන්න දැන් අපි හොයාගෙන තියෙන ඔක්කොම අභ්‍යන්තර කෝණ ටික හරි. තේරෙන්නේ නැත්නම් කියන්නේ දැන් අපි යනවා මොකද මේ කෝණේ කවුද x එකතු කිරීම 10යි. එකතු කවුද x අඩු කිරීම 20. එකතු 40 නේ. දැන් අභ්‍යන්තර කෝණ තුන හරියනේ පුතේ. අභ්‍යන්තර කෝණ වල එකතුව සමාන කරනවා කියනද 180. මෙතන 1x 1x එකතු කරොත් 2x. මෙතන තියෙනවා 10ට ඉස්සෙල්ලාම 41 අහු කරන්නේ 50යි. 50න් 20ක් අඩු කරන්න 30යි. ඒක ඉක්මන් 180. තේනවා මදි නම් කියන්න එකතු කිරීම 30 එහා පැත්තට ගියොත් අඩු කිරීම 30. එහෙනම් 2x සමානයි කීයද එන්නේ 150යි කියන්නේ. x1 දෙපැත්තම දෙකෙන් බෙදනවා. x සමානයි උත්තරේ කීයද උතේ 75යි. හරිද? දෝෂ තියෙනවා නම් කියන්න. ඊළඟට ප්‍රමේයක් තියෙනවා. ඒ ප්‍රමේය ගැන අපි අද ඉවර කරගමු. මේ ඕක ලියා ගන්න කාටද තේරෙනවා මදි වගේ නම් කියන්නේ. ඕගොල්ලෝ ටියුට් එකේ කරා. තා ප්‍රමේයක් තියෙනවා ඒක ලියන්න ඕනේ. ටියුට් එකේ ඕගොල්ලෝ කරන්න ඕනේ පුතේ මෙන්න මේ ටික. ටියුට් එකේ ඇති අභ්‍යාසාංක 1 කියලා. පිටු අංක 5යි. අභ්‍යාසාංක 1 ගණන් තියෙනවා 4යි තියෙන්නේ. 4 නෙමෙයි 5යි. ඒ ගණන් 5. අභ්‍යාසාංක 2 තියෙනවා ගණන් 3. ඒ ගණන් 3. අභ්‍යාසාංක ඒකේ අභ්‍යාසාංකේ දාලා නැහැ.
අභ්‍යාසාංක 3 කියලා තියෙනවා. ඒකේ ගණන් 3. අභ්‍යාසාංක මෙතන එන්නේ 4 දෙන්න ඕනේ. 4 දාලා නැහැ. 4 ත්‍රිකෝණ තියෙන පිටු අංක 7. ඒකේ අභ්‍යාසාංක 4. එච්චර. අභ්‍යාසාංක 1 2 3 4. ඇටියුට් එකේ පිටු වලින් ගෙවුවොත් පිටු අංක 5 ගණන් ටික, පිටු අංක 6 ගණන් ටික, පිටු අංක 7 ගණන් ටික. ඇටියුට් එකේ පිටු අංක 6 7 8 මූලික ජ්‍යාමිතියේ මූලික ජ්‍යාමිතිය. මහ වෙලා නැහැ. දැන් පොඩ්ඩක් අර ප්‍රමේය ලියලා ඉවර කරගමු. ඒකත් පොතේ කියන්න යන ප්‍රමේයක් තරු ලකුණක් දාලා ලියා ගන්න. ඒකත් අප්‍රසාමාන්‍ය පෙළ විභාගෙදී ඔප්පු කරන්න දැනගත යුතු ප්‍රමේයක්. ඒතර බලන්නකො 9 ශ්‍රේණියේ තියෙන ප්‍රමේය 3ක් අප්‍රසාමාන්‍ය පෙළට දැනටම තියෙනවා. ඒතර අපිට ඒ කාලේ ඉගෙන ගත්ත පොඩි ප්‍රමේය ටිකක් තමයි විශේෂයෙන් ඒගොල්ලෝ අහන්නේ. ඒව නැතුව මුකුත් කරන්න බෑනේ. ඒකට අපි කෙටියෙන් කියනවා මම මේ දැන් කියන්න යන ප්‍රමේයට පොතේ බාහිර කෝණ ප්‍රමේය කියලා. බාහිර කෝණ ප්‍රමේය කියලා මේකට කියන්නේ. කාටද බාහිර කෝණ ප්‍රමේය මතකද? ප්‍රමේය ආරම්භ කරන්න පුතේ මාකට හරි බාහිර කෝණ ප්‍රමේය බාහිර කෝණ ප්‍රමේය මතක නම් මොකද බාහිර කෝණ ප්‍රමේය කියන්නේ? ත්‍රිකෝණයක බාහිර කෝණයක අගේ ඊට සම්මුඛ අභ්‍යන්තර කෝණ දෙකේ අගයට සමානයි. ඔයා හරි කියන පොඩි වාක්‍යයක චූටි අඩුවක් තියෙනවා. ත්‍රිකෝණයක බාහිර කෝණය ඇති වෙන විදියක් කියලා ඉන්නවා. පාදය දික් කිරීමෙන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය. ඔයා හරි කිව්වා. පාදයක් දික් අර බාහිර කෝණය කියලා නිකම්ම කියන්න එපා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුන සමානයි. මේ කියන කතාව තේරෙන්නේ නැත්නම් අදහස මේක. මම කියන්නේ කලින් උපසටහනකට අදහස ගමු. අද එච්චරයි කරන්නේ. අද ජ්‍යාමිතියම කරා. ජ්‍යාමිතිය පොඩ්ඩක් පොඩි ඒවා ටික කරගත්තේ නැත්නම් ලොකු ඒවා ටික වෙලා යනවා. ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය තමයි මේක ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය මෙය. මෙන්න මේ බාහිර කෝණේ එහි අභ්‍යන්තර කෝණය වෙන්නේ මේක. මේක බාහිර නම් එයාගේ අභ්‍යන්තර කෝණය වෙන්නේ මෙය. එහෙනම් ප්‍රමේය කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර මේකනේ. එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. මේකනේ අභ්‍යන්තර. ඒ අභ්‍යන්තරයේ ඉස්සරහින් ඉන්න දෙක කෝණ දෙකට කියන්නේ අභ්‍යන්තර කෝණ. මේ දෙකේ එකතුවට සමානයි. ඒ කියන්නේ මේ දෙකේ එකතුව මෙයාට සමානයි. නැත්නම් මෙයා මේ දෙන්නගේ එකතුවට සමානයි. හරිද? එහෙනම් මං ගත්තොත් මෙයා 50යි කියලා, මෙයා 60යි කියලා, මෙයා වෙන්නේ මේ දෙකේ එකතුව 110යි. හරි? හිතන්නකො එකක මෙයා 110යි 120යි කියලා 100යි කියලා හිතන්නකො. එහෙනම් මෙයා 100යි. මෙයා 60 වුණොත් මෙයා කීයද වෙන්න ඕනේ? 40. මෙයා 60යි. මෙයා කීයද වෙන්න ඕනේ? 40. එහෙනම් පාදයක් දික් කරාට පස්සේ තියෙන මෙන්න මේ බාහිර කෝණය මෙයාගේ අභ්‍යන්තර මෙන්න මේ දෙන්නගේ එකතුවට මොකද වෙන්නේ? සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. හරිද? right එහෙනම් ප්‍රමේයක් හැටියට ලියා ගන්න පුතේ තව ලකුණක් දාගන්න ටිකක් වැදගත්ම ප්‍රමේයක්. ඕකට අපි කෙටියෙන් කියනවා ළමයිට උගන්වන්නේ බාහිර කෝණ ප්‍රමේය කියලා. හරි? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය. ඒක ගැන ලකුණු සදියා දුන්නු. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන. එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට.
හරි රූපය අදගෙන ලියන්න පොතේ මේක මොකද්ද ABC ත්‍රිකෝණයක් ඒකේ BC පාදේ BC කිව්වොත් දික් කරන්න මෙහෙට පුතේ BC කිව්වොත් මේ පැත්තට යනවා BC පාදේ D දක්වා දික් කරලා BC පාදේ D දක්වා දික් කරලා දික් කරාට තියෙනවා බාහිර කෝණය කවුද මේ බාහිර කෝණේ නම ACD මෙන්න මේ බාහිර කෝණය එයාගේ අභ්‍යන්තර කෝණය නෑ ඒකේ සම්මුඛ කෝණ දෙක එකතු සමාන එහෙනම් මෙයාගේ එකතුවට තමයි මෙයා සමාන වෙන්නේ මෙයා සමාන වෙන්නේ මේ දෙන්නගේ එකතු මෙයා DAC එකතු කිරීම මෙයා කවුද ABC ඒක තමයි මේ මෙයා සමානයි මේ දෙන්න ඕනනම් මම කෙටියෙන් අකුරු වලින් දාන්නම් මෙයා A නම් මෙයා B නම් මෙයා C නම් C සමාන වෙනවා ඒකට කෙටියෙන් කිව්වොත් මේ C සමානයි මේ දෙන්න ඔයගොල්ලෝ මෙහෙම ලියලා ඕන අකුරු දාලා මෙහෙමත් කෙටියෙන් ලියන්න C සමානයි එතන මේකට කෙටියෙන් හරි මේ රූපය අරගෙන මේක ලියා ගන්නකොට අපි ලබන සතියේ ටික කරමු. ඔක ලියා ගන්න. අයින් එපා ලියා කරගන්න. ඔකට මොනවා හරි කරගෙන යනකොට ප්‍රශ්න තියෙනවා නම් කියන්න. අට පියාගෙන හිටියොත් විසඳුම් ගන්න බෑ.